හරි හැමෝටම සුබ දැසනක් තියරි පන්ති අපි අද ආවේග පාඩම හතරවෙනි දවස කරන්නේනේ. එතකොට මම පොඩ්ඩක් පාඩම මතක් කරන්නම් ඉස්සෙල්ලා මේ අද පාඩමේ වැදගත්ම දවසක්. ගිය සතියේ අපි ආවේගී ආතති කොටස කර කර හිටියේ. ඒගොල්ලන්ට මතක ඇති මේ පාඩම ආවේගයනේ. ආවේගයේ පාඩම මම කිව්ව ප්‍රධාන කොටස් තුනක් තියෙයි කියලානේ. කොටස් තුනක ගණන් තියෙනවා මේක. දැන් අපි කොටස් දෙකක් ඉවරම නැහැ තාම. පළවෙනි කොටස තිබ්බේ සාමාන්‍ය ආවේගය, ගම්ම්‍යතාවය, ඔය තියරි වලින් මතකද කාලතුවක් වලින් වෙඩි තියෙන ඒවා. වස්තු දෙකක් එකට හැප්පුණාට පස්සේ සංයුක්තාංශුවක් බවට පත් වුණු ඒවා. පුපුරා යාම මතකයිනේ පිපිරුමකදී දෙන්න මත සමාන සහ ප්‍රතිවිරුද්ධ ආවේග හට ගන්නවායි කිව්වා. ඔය වගේව තමයි තිබ්බේ. ගණන් අපි හැදුවා. තව අහුවෙයි පාඩමේ අවසානයේ කවල මේ ගණන් හදද්දී. දෙවෙනි කොටස ටිකක් අමාරුයි. ආවේගී ආතති. ගිය සතියේ අපි කරේ ඒවනේ. ආවේගී ආතති. හරි. දැන් අද මේ තුන්වෙනි කොටස ගැටුම්. දැම්ම අහුවෙන්නේ නැහැ ඉතින් තාම මේක තව ටිකක් කරන්න තියෙනවා. ඕක තමයි පාඩමේ කොටස් තුන. දැන් මම කිව්වා දැන් A level exam එකේ ගණන් එන්නේ කොහොමද? ආවේගී ආතති කොටසෙන් ඒ කොටසේ ගානක් කියනවා. ලකුණු 2.5ක්. ගැටුම් කොටසෙනුත් ඒ කොටසේ ගානක් කියනවා. ලකුණු 2.5ක්. ඊට පස්සේ දැන් එතකොට මේකෙන් නැද්ද කියලා නෑ මේකෙන් එන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් පහුගිය අවුරුදු 2-3 හරමයි ආවේ. මේකෙන් එන්නත් පුළුවන් මේ කොහොම නැතත් මේ තුනටම පොදුවේ B කොටසේ ප්‍රධාන ගානක් ආවේ නැතත් වෙන වෙන පාඩම් අතරේ විශේෂයෙන්ම ප්‍රක්ෂිප්ත ගානක් ආවොත් ඊට පස්සේ සරල අනුවර්තී චලිත ගණන් ඇතුලේ වෘත චලිත ගණන් ඇතුලේ මේ පාඩමේ තියෙදි තියෙනවා. වක්‍රාකාරව බැලුවට පස්සේ දැන් මෙතන ලකුණු 5ක් වුණාට තව ලකුණු 4-5ක් B කොටස ඇතුලේ තියෙනවා. සමේ ලොකු පාඩමක් ආවේගී කියන පාඩම වැදගත් වේ අපි ඊළඟට කරන්න ඉන්න වෘත චලිත පාඩම් ওই සරල අනුවර්තී චලිත පාඩම් ඒවටත් මේ පාඩම අත්‍යවශ්‍යයි. දැන් අද කරන තියරි කොටස පාඩමේ වැදගත්ම කොටසක්. හරි? හරි අද ඒක කරන්න කලින් මේ ආවේගී ආතති වල තව එක ක්‍රමයක ගණන් හදන්න තියෙනවා. මම ඔයාලට ගිය සතියේ දැන් ආවේගී ආතති හටගන්නේ කොහොමද? අවිතන්නේ තන්තුවක් තද වෙනකොටනේ. ලිව්වනේ මතකයිනේ. අර ලිද්දකින් වතුර අදිනකොට කබේ හට ගන්න ආවේගී ආතතිය. පොදු උදාහරණේ. බුරුල්ලා තියෙන අවිතන්නේ තන්තුවක් එකපාරටම තද වෙනකොට, ගැස්සිලා තද වෙනකොට ආවේගී ආතතියක් හට ගන්නවා. ඒක තමයි අපි අවසානයේ කර කර හිටියේ. ගානක් හදලා පටන් ගමු. ගිය සතියේ ගණන් අපි මම හිතන්නේ 5-6ක් විතර හැදුවා. අද පළවෙනි ගාන ලියමුකෝ ඉස්සෙල්ලා. ලියන්නකෝ පළවෙනි ගාන. ලියන්න මෙහෙම. ලියන්න ප්‍රශ්නේ. ලියන්න අචල සුමට කප්පියක් අචල සුමට කප්පියක් අචල සුමට කප්පියක් අචල සුමට කප්පියක් මතින් අචල සුමට කප්පියක් මතින් අචල සුමට කප්පියක් මතින් අචල සුමට කප්පියක් මතින් සැහැල්ලු අවිතන්නේ තන්තුවක් අචල සුමට කප්පියක් මතින් සැහැල්ලු අවිතන්නේ තන්තුවක් අචල සුමට කප්පියක් මතින් සැහැල්ලු අවිතන්නේ තන්තුවක් යවා එහි එක් කෙළවරකට දෙකයි සිම්පලෙම් ස්කන්ධයක්ද දෙකයි සිම්පලෙම් ස්කන්ධයක්ද එහි එක් කෙළවරකට දෙකයි සිම්පලෙම් ස්කන්ධයක්ද දෙකයි සිම්පලෙම් ස්කන්ධයක්ද අනෙක් කෙළවරට සිම්පල් M ස්කන්ධයක්ද අනෙක් කෙළවරට සිම්පල් M ස්කන්ධයක්ද
සම්බන්ධ කර සිම්පල් m ස්කන්ධයක්ද සම්බන්ධ කර හරිනේ සිම්පල් m ස්කන්ධයක්ද සම්බන්ධ කර ආරම්භයේදී දෙකයි සිම්පල් m ස්කන්ධය දෙකයි සිම්පල් m ස්කන්ධය ගෙබිම මතද කමා සිම්පල් m ස්කන්ධය නිදැල්ලේ එල්ලෙමින්ද පවතී 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 ඒකටම ලියන්න සිම්පල් m ස්කන්ධය සිම්පල් m ස්කන්ධය සිම්පල් h උසකට සිම්පල් m ස්කන්ධය සිම්පල් h උසකට සිම්පල් m ස්කන්ධය සිම්පල් h උසකට සිම්පල් h උසකට සිම්පල් h උසකට ඔසවා සීරුවෙන් මුදාහරේ සිම්පල් h උසකට ඔසවා සීරුවෙන් මුදාහරේ සිම්පල් h උසකට ඔසවා සීරුවෙන් මුදාහරේ තන්තුව තදවන මොහොතේ තන්තුවෙහි ඇතිවන ආතතියත් තන්තුව තදවන මොහොතේ තන්තුවෙහි ඇතිවන ආතතියත් එවිට අංශු දෙකෙහි ප්‍රවේගත් කමා දෙකයි සිම්පල් m ස්කන්ධය ඉහළ නගින උපරිම උසත් දෙකයි සිම්පල් m ස්කන්ධය ඉහළ නගින උපරිම උසත් දෙකයි සිම්පල් m ස්කන්ධය ඉහළ නගින උපරිම උසත් h ඇසුරින් සොයන්න දෙකයි m ස්කන්ධය ඉහළ නගින උපරිම උසත් h ඇසුරින් සොයන්න
හරි. ප්‍රශ්න ලියාගන්න බැරි වුණු කෙනෙක් ඉන්නව නම් මේ පේලි 4-5 ඉඩ තියලා ගාන මං හදද්දී අවධානය දෙන්න මේ පස්සේ ප්‍රශ්න ලියාගන්න. හරි. ප්‍රශ්න එකපාරක් කියව ගන්නකො කවුරුත්. ආවේගී ආතති කොටසෙන් මං කිව්වා තව එක ගණන් ක්‍රමයක් තියෙන්නේ කියලා උනේ ඒ වගේ ගණනක් තමයි මේ දුන්නේ. හරි? ප්‍රශ්නේ හොඳට කියව ගන්නකො එකපාරක්. කප්පියක් තියෙනවා කප්පියෙන් තන්තුවක් යවලා සැහැල්ලු අවිතරණ තන්තුවක් එක කෙලවරකට දෙකයි m ස්කන්ධයක් සම්බන්ධ කරලා අනිත් කෙලවරට සිම්පල් m ස්කන්ධයක් සම්බන්ධ කරලා දෙකයි m ස්කන්ධයේ ගෙබීමක් මතත් සිම්පල් m ස්කන්ධේ නිදැල්ලේ එල්ලෙමිනුත් පවතිනවලු. නිදැල්ලේ එල්ලෙමින් පවතී. ඔන්න සුමට කප්පියක් ගෙබීමක් ඇති. ඒක අපි පස්සේ බලමුකෝ. එක කෙලවරකට සිම්පල් m ස්කන්ධයක් සම්බන්ධ කරලා තියෙනවා. සිම්පල් m. අනිත් කෙලවරට දෙකයි m ස්කන්ධයක්. ඒක ගෙබිම මත තියෙන්නේ. ගෙබිම මත ඔය වගේ නතර වෙලා තියෙනවා. පද්ධතිය ඔහම නවතිලා තියෙන්නේ. දෙකයි m ස්කන්ධේ බිම ගෑවිලා නම් ඉතින් චලිතයක් ඇති වෙන්නේ නැහනේ. ඔහොම නැවතිලා තියෙනවා. දැන් ඉතින් මේක කිසිම චලිතයක් නැහැ. මෙහෙම තිබ්බට ආවේගී ආතති හටගන්නෙත් නැහැ. පද්ධතිය චලිත වෙන්නෙත් නැහැ. මොකක් හරි බාහිරින් දෙයක් කරලා. ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? සිම්පල් m ස්කන්ධේ h උසකට අරන් ගිහිල්ලා අතාරිනවලු. ඒ කියන්නේ මෙහෙම LE තියෙන සිම්පල් m මේක උස්සගෙන යනවා මේ h උසකට. එතකොට තන්තු බුරුල් වෙනෝනේ. මේක h උසකට උස්සනවා. මෙයාට මොකෝ වෙන්නේ? එයාට මොකුත් වෙන්නේ නැහැ. එයා බිම තියෙන්නේ. ඒක බර වැඩිනේ. මේක h උසකට උස්සලා අතාරිනවා. මං හිතන්නම් මෙන්න මේ හරියට ගෙනාව කියලා. මේ හරියට h උසකට ගෙනාවා. නිශ්චලතාවයෙන් අතාරින්නේ සීරුවෙන්. සීරුවෙන් මුදා හැරේ. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. දැන් ඔයගොල්ලෝ හිතන්න මේ සිම්පල් m ස්කන්ධේ h දුරක් පහළට වැටෙනකන් තන්තු බුරුල් නේද? ඔව්නේ අනිවාර්යෙන් එහෙම වෙන්න බෑ. අංශුව මෙතන ඉඳන් මෙතෙන්ට වැටෙනකන් මේ තන්තු බුරුල්නේ. තන්තුව තද වෙන්නේ අංශුව මෙතෙන්ට වැටුණාට පස්සේ. මට හොයාගන්න ඕනේ ඉස්සෙල්ලම මේ සිම්පල් m ස්කන්ධේ මෙතන ඉඳන් මෙතෙන්ට වැටෙන්න සිදුවන චලිතේ ගැන මොකෝ කියන්න පුළුවන්. ගුරුත්වයට චලිතයක් නේද? මොකද සිම්පල් m ස්කන්ධේ මෙතන ඉඳන් මෙතෙන්ට වැටෙද්දී ඒ සිදුවන චලිතය තන්තු බුරුල් වෙලා සිදුවන චලිතයක් ගුරුත්වයට චලිතයක් නේ. ඒ චලිතය ආරම්භක ප්‍රවේගය බිඳුවක් වෙන චලිතයක්. විස්ථාපනයේ h වන චලිතයක්. ත්වරණයේ ගුරුත්වජ ත්වරණය වෙන චලිතයක්. ඔව් ගුරුත්වයට තියෙන වැටෙන්නේ. මට හොයන්න ඕන තන්තුව තද වෙන්න මොහොතකට පෙර. හරි නේද? තන්තුව තද වෙන වෙලාවෙම වගේ. මේ සිම්පල් m ස්කන්ධේ ප්‍රවේගය හොයා ගන්න ඕන මට. බලාගන්න ලියන්න එපා කවුරුවත්. සිම්පල් m ස්කන්ධයේහි ගුරුත්වයට තේ චලිතයට ගුරුත්වයට තේ චලිතයට නම් ඉතින් මේ චලිත සමීකරණයක් දාන්න පුළුවන් නේ. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. විස්ථාපනය දන්නෝ, ත්වරණය දන්නෝ, අවසාන ප්‍රවේගය මට හොයන්න ඕන. මම දානවා සිරස්ව පහලට v වර්ග සමාන u වර්ග දන 2a සමීකරණය. තන්තුව තද වෙන්න මොහොතකට පෙර තද වෙන මොහොතෙම වගේ මේ අංශුවේ ප්‍රවේගය මං හිතනවා v කියලා. මට v තමයි හොයා ගන්න ඕන. v වර්ග සමානයි ආරම්භක ප්‍රවේගය බිඳුවයිනේ. නිශ්චලතාවයෙන් අතෑරියේ. දෙවරක් ත්වරණයේ g විස්ථාපනයේ h නේ. එහෙනම් v කියන්නේ වර්ගමූල 2gh. මේ මොකද්ද මේ ආවේ? තන්තුව තද වෙන්න මොහොතකට පෙර. නැත්නම් අංශුව h දුරක් වැටුණට පස්සේ ප්‍රවේගය. ඊට පස්සේ මොකක් වෙයිද? තන්තුව එකපාරටම ගැස්සෙනවා. අංශුව දැන් මෙතෙන්ට ආවා. මෙතෙන් එනකොට ප්‍රවේගයකුත් තියෙනවා. අන්න ප්‍රවේගය. ඒ ප්‍රවේගය නිසා තන්තුව එකපාරටම ගැස්සෙනවා. තන්තුව ගැස්සෙනකොට තන්තුවේ ආවේගී ආතතිය හට ගන්නවා. ඒක තමයි තන්තුව තදවන මොහොතේ හට ගන්න ආතතිය කියන්නේ ආවේගී ආතතිය. අපි මා කරන්නේ I විදියටනේ. මතකයිනේ? I. අර පැත්තයි නම් මේ පැත්තත් I. ඇයි ඒ? අපේ සුමට කප්පියක් නිසා.
සුමට කප්පියක් දෙපැත්තේ ආත්ති බල සමානයි. ඉතින් ආවේගීය ආත්ති කියලා වෙනසක් නැහැ. ආවේගීය ආත්තිත් සමානයි. මේ පැත්තේ I නම් මේ පැත්තේ Iම තමයි. නිශ්චල වෙලා තිබ්බ 2m ස්කන්ධය මත එක පාරටම ආවේගයක් හට ගන්නවා. අපි ගිය සතියේ තරු දාලක් දීුවා. නතර වෙලා තියෙන වස්තුවක් මත බාහිර ආවේගයක් ක්‍රියා කරොත් ආවේගේ පැත්තට වස්තුව ගමන් කරන්න ඕන. 2m ස්කන්ධය මත I ආවේගයක් හටගෙන උඩට. එහෙනම් මේ 2m ස්කන්ධය ගමන් කරන්න එපා. මේක එක පාරටම උඩ යනවා. ඒ ප්‍රවේගය මම v dash කියලා හිතන්න. කලින් v අකුරක් ගත්ත නිසා මේ dash එකක් දැම්මා. හැබැයි ඔයගොල්ලෝ හිතන්නකෝ දැන් මෙහෙම. දැන් තන්තුව තද වුණා. මේයි පහළ ආවේ. තන්තුව තද වුණා. ප්‍රවේගය චුට්ටක් අඩු වෙයිනේ. තන්තුව ගැස්සුන නිසා. මේයිතුත් පහළ යන්නේ. මේයි පහළ යන්නේ නිකම්ම නෙමෙයි. අර එහා පැත්තේ ඉන්න 2m තුත් ඇදගෙන යන්නේ. මේයිගේ පහළට ප්‍රවේගයත් v dash ම තමයි. මතකයි නේද ගිය සතියේ පාඩමත්. අර තන්තුවකින් අංශු දෙකක් සම්බන්ධ කරලා තියෙනකොට එක්කෙනෙක් කියන්නේ අනිත් එක්කෙනා ඇදගෙනනේ. තන්තුව තද වුණාට පස්සේ මේ මෙතන ඉඳන් මෙතෙන්ට වැටුණා. තන්තුව තද වෙනවා. තන්තුව තද වුණු ගමන් මේයි පහළ යනවා යම් ප්‍රවේගයකින්. අරයයිතුත් එම ප්‍රවේගයෙන්ම උඩ ඇදගෙන යන්නේ. ඇයි? තන්තුවකින් සම්බන්ධ කරලා තියෙන නිසා. ඕක තමයි පද්ධතියේ සිදුවෙන දේ. තන්තුව තදවන මොහොතේ සිදුවෙන දේ. මේ දෙන්නගේ ප්‍රවේග සමාන වෙන එක පාරටම. ආවේගී ආතති හට ගන්නවා. අපේ ප්‍රශ්නේ මේ I මොකද්ද v dash මොකද්ද කියන එක. I මොකද්ද v dash මොකද්ද කියන එක. හරි. කරන්න පුළුවන්. දැන් I අකුරක් සම්බන්ධ වෙන පාඩමේ එකම එක සමීකරණය තියෙන්නේ මොකද්ද? I සමානයි ඩෙල්ටා mv. ආවේගය සමානයි ගම්ම්‍යතා වෙනස. පාඩමේ තියෙන සමීකරණය. ආවේගය සමානයි ගම්ම්‍යතා වෙනස. ගම්ම්‍යතා වෙනස්කම් මෙයයිටත් සිදු වුණා. මේ නතර වෙලා තිබ්බේ. මෙයට දැන් v dash ප්‍රවේගයක් ලැබිලා තියෙනවා. ප්‍රවේගය වෙනස් වෙලා නම් ගම්ම්‍යතා වෙනස් වෙලානේ. මෙයාගේ ප්‍රවේගය තද වෙන්න මොහොතකට කලින් v නමුත් තන්තුව ගැස්සුණාට පස්සේ ප්‍රවේගය v dash බවට පත් වෙලා ප්‍රවේගය වෙනස් වෙලා ගම්ම්‍යතාව වෙනස් වෙලා එතන. මම මේ 2m ට සිරස්ව ඉහළට දාන්නම් I සමානයි ඩෙල්ටා mv. ආවේගය කියන්නේ දෛශිකයක් අනිවාර්යෙන් දිශාව සඳහන් කරන්න ඕන. මං 2m ට සිරස්ව ඉහළට දාන්නේ උඩට. මොකද්ද මෙයාගේ උඩට තියෙන ආවේගය? I නේද? Iම තමයි. I කියන්නේ Iමයි. ඩෙල්ටා mv කියන්නේ ගම්ම්‍යතා වෙනස. පසු ගම්ම්‍යතාවය අඩු කිරීම පෙර ගම්ම්‍යතාවය. පසු ගම්ම්‍යතාවය 2m වරක් v dash 2m වරක් v dash අඩු කිරීම පෙර ගම්ම්‍යතාවය. ආරම්භයේ නතර වෙලා තිබ්බේ. ගේ බිම් මත නැවතිලා තිබ්බේ. පෙර ගම්ම්‍යතා බිඳුවයි. I සමානයි 2m වරක් v dash ඕකට දානෝ පළවන සමීකරණය කියලා. බලමු. ඔය I සමානයි ඩෙල්ටා mv සමීකරණ දාන තව තැනක් තියෙනවා. කවුද මෙන්න මේ සිම්පල් m ස්කන්ධය. සිම්පල් m ස්කන්ධේ තන්තුව තද වුණාට පස්සේ v dash ප්‍රවේගයෙන් පහළ යනවා. තන්තුව තද වෙන්න කලින් v ප්‍රවේගයෙන් පහළට එමින් තිබ්බේ. මම සිම්පල් m ටත් I සමානයි ඩෙල්ටා mv දානවා. මම ඒක මේ සිරස්ව පහළට දාන්නම්කෝ. ඒ පහළ යන නිසා. I සමාන ඩෙල්ටා mv අනුව සිම්පල් m ට. හරි? ඒවා අනිවාර්යෙන් කියන්න ඕන කාටද දාන්නේ මොන පැත්තටද දාන්නේ අනිවාර්යෙන් සඳහන් කරන්න ඕනේ ඒවා. මොකක්ද එන්නේ? සිම්පල් m මත පහළට තියෙන ආවේගය මොකද්ද? සිම්පල් m මත ආවේගයක් උඩට තියෙන්නේ. නේද? සාමාන්‍ය අතිබල වගේම තමයි මාක් කරන්නේ. උඩට I තියෙන උඩට I. එහෙනම් අපි දාන්නේ පහළටනේ. I කියන්නේ ඍණ I. ඩෙල්ටා mv ගම්ම්‍යතා වෙනස. පසු ගම්ම්‍යතාවය අඩු කිරීම පෙර ගම්ම්‍යතාවය. මේ ස්කන්ධේ සිම්පල් m පසු ප්‍රවේග v dash පසු ගම්ම්‍යතාව mv dash mv dash අඩු කිරීම පෙර ගම්ම්‍යතාවය තන්තුව තද වෙන්න මොහොතකට කලින් ගම්ම්‍යතාවය ස්කන්ධ සිම්පල් m ප්‍රවේගය v mv අඩු කිරීම mv දෙවන සමීකරණය. ඔයගොල්ලෝ හිතන්න එක දෙක සමීකරණ දෙකේ I අකුරයි v dash තුයි තමයි නොදන්න පද දෙක. අපේ ප්‍රශ්නේ තියෙන්නේ මේ දෙක. තන්තුව තදවන මොහොතේ ආවේගීය ආතතිය සහ පද්ධතිය ලබා ගන්න ප්‍රවේගය අංශු දෙකේ ප්‍රවේගය. තන්තුව තද වුණාට පස්සේ අංශු දෙකේ ප්‍රවේගය v dash. අපේ ප්‍රශ්නේ තියෙන්නේ I අකුර සහ v dash. මේ I අකුරයි v dash තු හොයන්න මේ දත්ත ප්‍රමාණවත්. නොදන්න පද දෙකයි සමීකරණ දෙකක් තියෙනවා. ඉස්සෙල්ලම මේ v dash හොයන්න පුළුවන් ලේසියෙන්ම.
පළවෙනි සමීකරණේ ධන i දෙවෙනි සමීකරණේ ඍණ i නේ. 1යි 2 එකතු කරන්න පුළුවන් නේ. 1යි 2 එකතු කරොත් මොකෝ වෙන්නේ? ඍණ i ට ධන i කැපෙනවා. වම් පැත්ත බිඳුවක් වෙනවා. mb dash 2යි mb dash 3යි mb dash වෙනවා. ඍණ mb එහෙමමයි b dash තනි කරන්න පුළුවන්. ඍණ mb මේ පැත්තට දැම්ම ධන mb සමානයි 3යි m වරක් b dash m ට m කැපුණා. b dash කියන්නේ b බෙදීම 3ක්. v කියන්නේ මෙන්න v කියන්නේ මේක අන්තිමට ඒක ආදේශ කරන්න පුළුවන්. හරි. සරලව ගාන හදන විදිය ඕකනේ. වෙන දේ අනිත් එක මේ දැන් ගණන් හදනකොට දැන් මේවා ගැන මම තා දෙකක් විතර හදනවා. නිතර විභාගයට අහන ක්‍රම මේවා. ඔයගොල්ලෝ මේ පුළුවන් තරම් අර සුළු කිරීම වලට නෙමෙයි මුල් තැන දෙන්න ඕන. මොකද්ද මේ වෙන්නේ? ඇත්තටම මොකද්ද වෙන්නේ? මේකනේ වෙන්නේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අන්න ඒ තැන් හොඳට හිතන්න. හරි? සටහනත් එක්ක හොඳට හිතන්න මොකද්ද වෙන්නේ කියලා. අපි ප්‍රායෝගික ජීවිතේ මේ වගේ දේවල් ඕන තරම් දකිනවා. මෙහෙම නිදහසේ එලිලා තියෙන නතර වෙලා තියෙන්නේ. මේ චුට්ටක් උඩට උස්සලා අතාරිනවා. මෙතෙන්ට ආවට පස්සේ තන්තුව ගැස්සෙනවා. තන්තුව ගැස්සුණු පාර මේ එකපාර උඩ යනවා. මේ පහළ යනවා. ඕක නෙවෙයි. පටන් ගමුනේ. ප්‍රශ්නේ හොඳට කියවන්න නැවත පාරක් ප්‍රශ්න ලියා ගන්න බැරිනොයි පේලි 4ක් 5ක් ඉඳ තියන්න. සටහන අදින්න. ලොකුවටම සටහන අදින්න ඕනේ. ටිකක් ලොකුට අදින්න. මේ සංකේත ටික පැහැදිලිව මාක් කරගන්න ඕනේ. හරි? මෙතනින් ගාන හදන්න පටන් ගන්න. සිම්පල් m ස්කන්ධයෙහි ගුරුත්වය යටතේ චලිතයට සටහනේ ආවේගී ආතති ප්‍රවේග ටික
අර මම රතු පෑනේ මාක් කරලා තියෙන්නේ මේ තන්තුව තද වුණාට පස්සේ ඇති වෙන ඒවානේ. ආවේග දෙක සහ ප්‍රවේග v dash. I සමාන ඩෙල්ටා mv සමීකරණ අදහස නිතර ඔළුවේ තියාගන්න. I ආවේගය සමාන ගම්ම්‍යතා වෙනස. ගම්ම්‍යතා වෙනස කියන්නේ මොකද්ද? පසු ගම්ම්‍යතාවය අඩු කිරීම පෙර ගම්ම්‍යතාවය. මේයිගේ තන්තුව තද වෙන්න මොහොතකට කලින් ප්‍රවේග බිඳුවයි. නතර වෙලා තිබ්බේ. තන්තුව තද වුණාට පස්සේ ප්‍රවේගය v dash ඒකයි පසු ගම්ම්‍යතාව 2 mv dash කෙන් පෙර ගම්ම්‍යතාවය බිඳුවයි. 2 mv dash ඍණ බිඳුව. මේයිගේ ආවේගය කියන්නේ ඍණ I. අපි දාන්නේ පහළටනේ. නමුත් ආවේගය ක්‍රියා කරලා තියෙන උඩට. ඇයි පහළට දැම්මේ? පහළට දාන්න හේතුව මේ පහළට ගියපු නිසා. පහළටනේ ගියේ. තන්තුව තද වෙන්න කලිනුත් පහළට ගියේ පස්සෙත් පහළට යන්නේ. ඒ නිසා මම පහළට දැම්මා. මොකද ගම්ම්‍යතා තියෙන්නේ පහළටනේ. පහළට I සමාන ඩෙල්ටා mv දානකොට ආවේගය කියන්නේ ඍණ I. පසු ගම්ම්‍යතාව කියන්නේ mv dash. පෙර ගම්ම්‍යතාව කියන්නේ mv. mv dash කෙන් mv අඩු කරා දෙවන සමීකරණය ආවා. පළවෙනි සමීකරණේ ධන I දෙවන සමීකරණේ ඍණ I. එකතු කරොත් I කපන්න පුළුවන් කිව්වා. නේ? දැන් v dash උත්තරයක් ඇවිල්ලා තියෙන v dash කියන්නේ v බෙදීම 3යි. නමුත් v කියන්නේ මොකද්ද? වර්ගමූල 2gh කියලා හොයාගෙන තියෙන්නේ. ඒක ආදේශ කරන්න පුළුවන්. පැහැදිලිනේ? මෙයයි මෙතන ඉඳන් අතෑරියා. h දුරක් වැටෙනකන් ගුරුත්වය යටතේ h දුරක් වෙනට පස්සේ තන්තුව එකපාරටම ගැස්සෙනවා. තන්තුව ගැස්සුණු ගමන් ආවේගය ආතති හටගත්තා. ආවේගය හේතු කරගෙන මෙය උඩ පැන්න. මෙය උඩ යනවා. එම ප්‍රවේගයෙම මෙය පහළ යනවා. ඕක තමයි සිද්ධිය. දැන් අපි ඉන්නේ ගානේ මේ දෙන යන්න පටන් ගත්ත ගමන් එතනින් පස්සේ මොකක් වෙයිද දන්නේ නැහැ. හරි ප්‍රශ්නේ අහන දේවල් වලට උත්තරනේ මේ හොයන්නේ. v ට ආදේශ කරන්නකෝ. වර්ගමූල 2gh බෙදීම 3. මම ඊටු ටික මෙහෙන් ලියන්නම්. v dash කියන්නේ v බෙදීම 3යි. v ට ආදේශ කරමු වර්ගමූල 2gh බෙදීම 3. i හොයන්න එපා. i හොයන ලේසිම ක්‍රමය ඉතින් මේ එකට ආදේශ කරන එක. v dash ට ආදේශ කරන්න. එකෙන් i සමානයි 2 සිම්පල් m වරක් v dash වර්ගමූල 2gh බෙදීම 3. ඔන්න ආවේගය. 2 සිම්පල් m වරක් v dash. හරිනේ? v dash කියන්නේ වර්ගමූල 2gh බෙදීම 3. ඔය ටික ඉවර කරගෙන කවුරුත් හොඳට බලන බෝඩ් එක දිහා. ප්‍රශ්න ඉවර නෑ අපේ. ඊට පස්සේ මොකක් වෙයිද? ඔය ආවේගය කියන එක නා මේ ක්ෂණිකව ඇති වෙලා ක්ෂණිකව නැති වෙන දෙයක්. ආවේගයේ අර්ථ දැක්වීමත් ඒකනේ. ක්ෂණිකව ක්‍රියා කරන දෙයක් ආවේගය කියන්නේ. ටික වෙලාවකට පස්සේ ආවේගයක් නැහැ. තන්තුව තද වෙන මොහොතේ විතරයි අයි තියෙන්නේ. තන්තුව ගැස්සිලා තප්පරයක් ගියපු ගමන් අයි කියලා එකක් නැහැ මේ පද්ධතියේ. ඔන්න හොඳට අහගන්න. දැන් තන්තු ගැස්සෙන වෙලාවේ තන්තු තද වෙන වෙලාවේ අයි ආවේගී ආතති හටගත්තා. හැබැයි ටික වෙලාවකට පස්සේ ආවේගී ආතති නෑ මේ පද්ධතියේ. එතකොට ටික වෙලාවකට පස්සේ මොකද්ද තියෙන්නේ? ටික වෙලාවකට පස්සේ මේ පද්ධතියේ තියෙන්නේ සාමාන්‍ය ආතති බල. හොඳට අහගන්න. සාමාන්‍ය ආතති බල තියෙන්නේ. තන්තු ගැස්සීමෙන් මොහොතකට පස්සේ සාමාන්‍ය ආතති බල මේ පද්ධතියේ තියෙන්නේ. එතකොට
ඒක මොන වගේද දන්නේ බලමු. දැන් ඔන්න තන්තුව තදලා ටික වෙලාවක් ගිහිල්ලා තව තප්පර 2-3කට පස්සේ කියලා හිතමුකෝ. දැන් සිද්ධිය මේකයි. සිම්පල් m ස්කන්ධේ පහළ යන ගමන් ඉන්නේ. පහළ යන්නේ. අර ගෙබිමෙන් ටිකක් උඩට ඉස්සිලා දෙකයි m ස්කන්ධේ. ඒ දැන් මේ හරිය ඉන්නේ. ටික උඩ ගිහිල්ලා. 2m බර නම් පහළට 2mg. සිම්පල් m බර නම් පහළට mg. දැන් මේකේ ආවේගීය ආතති නෑ. හැබැයි සාමාන්‍ය ආතති බල තියෙනවා. t ඒවා අපි කොහොමද දරන්නේ මාක් කරන හැටිනේ. දෙපැත්තේ tt සමානයිනේ. ඇයි? මේක සුමට කප්පියක් නිසා. සුමට කප්පිය. ඒක අපි කොහොමද දන්න දේනේ. හරි. දැන් මේ දෙන්න සාමාන්‍ය ආතති බලය යටතේ තියෙන්නේ. හැබැයි නතර වෙන්නේ නැහැ. දෙන්න ගමන් කරනවා. તો ඔයගොල්ලෝ හිතන්න බර වැඩි එක්කෙනා පහළ යන්නේ පැයිනේ. නමුත් අර ආවේගය හේතු කරගෙන බර වැඩි එක්කෙනා උඩ ගියා. නමුත් උඩ යන්නේ මන්දණයෙන් උඩ යන්නේ. ඇයි මන්දණයෙන් කියන්නේ? උඩ යන්නේ අය නිසානේ. නමුත් බර වැඩි පැත්ත මේ පැත්ත. මෙයයි උඩ යන්නේ මන්දණයෙන් යන්නේ. ප්‍රවේගයෙන් එන්නේ අඩු වෙවි යන්නේ. ප්‍රවේගයෙන් එන්නේ අඩු වෙවි යන්නේ. අඩු වෙවි යනවා කියන්නේ උඩ යන්නේ මන්දණයෙන්. අපි දන්න දෙයක් තමයි අපි චලිතය සම්බන්ධව සර්වේගී චලිත පාඩම අපි කරානේ ලග්ගකදී. යම් වස්තුවක් මේ පැත්තට මන්දණය වෙනවා නම් අපිට හිතන්න පුළුවන් අනිත් පැත්තට ත්වරණය වෙනවයි කියලා. දකුණට ත්වරණයක් නම් වමට මන්දනයක්. දකුණට මන්දනයක් නම් වමට ත්වරණයක්. පැත්ත මාරු කරන්න තියෙන්නේ නේ. මෙයාගේ ත්වරණය නම් තියෙන්නේ සිරස්ව පහළට. මගේ f කියලා හිතන්නම්කෝ. අරයාගේ පහළ නම් f ත්වරණයක් තියෙන්නේ මෙයාගේ m ත්වරණය උඩට වෙන්න ඕන. ඇයි ඒ? තන්තුවෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ. අරයාට මොන ත්වරණයද තියෙන්නේ මෙයාටත් ඒකමයි තියෙන්න ඕන. නමුත් මෙයා යන්නේ උඩ, මෙයා යන්නේ පහළ. නමුත් ත්වරණ තියෙන්නේ ඊට විරුද්ධ පැතිවලට. ඒකනේ මන්දණයෙන් ගමන් කරන්නේ. ලියන්න එපා කවුරුවක්. මෙයාගේ ආරම්භක ප්‍රවේගයේ v' ප්‍රවේගයෙන් උඩ ගියානේ. බිම ඉඳලා. අපෙන් අහනවා මේ 2m ස්කන්ධ යන උපරිම උස මොකද්ද කියලා. මෙයා යම් දුරක් උඩ ගිහිල්ලා නවතීවි. ප්‍රවේග බිඳුවක් වෙයි. යම් දුරක් උඩ ගිහිල්ලා. ඒ දුර අපි දන්නේ නැහැ. අපේ ප්‍රශ්නේ ඒක තමයි. එච් සුරින් උත්තරයක් අහන්නේ. මෙයාගේ ආරම්භක ප්‍රවේගය අපි දන්නෝ. මෙන්න. මේ යන විස්ථාපනයේ ප්‍රශ්නේ. මේකේ අවසාන ප්‍රවේගෙත් දන්නෝ. උඩ ගිහිල්ලා නවතීවි. යන දුර දන්නේ නැහැ. නමුත් යන ත්වරණය හොයාගත්තොත් ඇත්තට මන්දනයක් මේ f අකුර හොයාගත්තොත් මේ උස ගැන කියන්න පුළුවන්. මේ උස හොයන්න පුළුවන්. දැන් අපි try කරන්න ඕන. මේයි මේ උඩ යන මන්දනේ හොයන්න. f අකුර හොයන්නයි try කරන්න ඕන. කියන්න එපා. එතකොට මේ ගාන හදනකොට සටහන් දෙකක් අවශ්‍ය උනේ ඇයි? මේකනේ. තන්තුව තද වෙන වෙලාවේ නැත්නම් තන්තුව ගැස්සෙන වෙලාවේ ආවේගී ආතති හටගන්නේ. ඒකට වෙනම රූපයක් අද ගන්න ඕනේ. දැන් අපි ගානේ අවසාන කොටසේ ඉන්නේ. තන්තුව තදවීමෙන් මොහොතකට පස්සේ ආවේග අතුරුදහන් වෙලා. ආවේග නැහැ. දැන් පද්ධතිය තියෙන සාමාන්‍ය ආතති බල. පද්ධතිය සාමාන්‍ය ආතති බලය යටතේ චලිත වෙන්නේ. මෙන්න ඒකට රූපේ. බර වැඩි එක්කෙනාගේ පහළට ත්වරණයක්, බර අඩු එක්කෙනාගේ උඩට ත්වරණයක්. නමුත් අපි දන්නෝ අර ආවේග හේතු කරගෙන මෙයයි උඩ යන ගමන් ඉන්නේ, මෙයයි පහළ යන ගමන් ඉන්නේ. මෙය උඩ ගිහිල්ලා යම් තැනකට ගිහලා නවතීවි. මන්දනෙන් උඩ යනවනම්. අන්නේ යන උස මොකද්ද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. හරි. දැන් ඔයගොල්ලෝ මේ දෙක හොයලා තියෙන්නේ නේ. ලියන්න මේ වාක්‍යෙ. උත්තරේට අයිති. ලියන්න මේ වාක්‍යෙ. මේ අයි හෙව්වට පස්සේ. ලියන්න. යන තන්තු තද වූ පසු තන්තු තද වූ පසු තන්තු තද වූ පසු තන්තු තද වූ පසු පද්ධතිය තන්තු තද වූ පසු පද්ධතිය තන්තු තද වූ පසු පද්ධතිය සාමාන්‍ය ආතති බල යටතේ සාමාන්‍ය ආතති බල යටතේ තන්තු තද වූ පසු පද්ධතිය සාමාන්‍ය ආතති බල යටතේ සාමාන්‍ය ආතති බල යටතේ චලිත වේ. සාමාන්‍ය ආතති බල යටතේ චලිත වේ. තන්තු තද වූ පසු පද්ධතිය සාමාන්‍ය ආතති බල යටතේ චලිත වේ. සාමාන්‍ය ආතති බල යටතේ චලිත වේ. මේ රූපය දින්න.
මේ රූපය අදින්න. පැහැදිලිව ටික ලොකුවට අදි. F අකුරු T අකුරු පැහැදිලිව මාක් කරගන්න. අර F අකුර හොයන්නේ කොහොමද? දැන් නිකම් මේ වගේ එකක F අකුර හොයනවා කියන්නේ ආවේගීය පාඩමේ දැනුමක් අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය කරන්නේ මොකද? කප්පි පද්ධති පාඩම. සාමාන්‍ය ෆිසික්ස් ගානක් වගේ. යාන්ත්‍රික විද්‍යාවෙත් තියෙන වගේ සටහන්. කරන්න පුළුවන් දේවල් මොනවද? දැන් මේකේ ආවේග නැහැනේ බල තියෙන්නේ බල. මේකට F සමාන m දාන්න පුළුවන්. සිම්පල් m ට F සමාන m දාන්න පුළුවන් 2m ට F සමාන m දාන්න පුළුවන්. දාලා සිම්පල් F අකුර හොයමු. වෙන වෙනම F සමාන m දාමු අවස්ථා දෙකකට. මං ඉස්සෙල්ලම සිම්පල් m ට එයාගේ තොරණේ තියෙන උඩටනේ උඩට දාන්නම් F සමාන m. බල ආතතිය උඩට බර පහලට ස්කන්ධ සිම්පල් m තොරණේ f කලින් 1 2 දාපු නිසා මේකට 3 කියලා දාන්නම්කෝ. ඊට පස්සේ 2m ට පහලට දාන්න. මොනොත් 2m මත බල බර පහලට 2mg ආතතිය උඩට ස්කන්ධ 2m තොරණේ f හතරවන සමීකරණය. අපිට t වැඩක් නැහැ. අපි හොයන්න ඕනේ f අකුර. හරි. t කපන්න නම් ඉතින් 3 4 එකතු කරමු. 3 ධන 4. ඍණ t ධන t කැපෙනවා. ධන 2mg ඍණ mg. mg නේ mf ධන 2mf 3 mf. දෙපැත්ත m කැපිලා ගිහිල්ලා f කියන්නේ g බෙදීම 3යි නේද? හරිනේ. f කියන්නේ g බෙදීම 3යි. f කියන්නේ g බෙදීම 3යි. මොකද්ද මේ f කියන්නේ? මේ f කියන්නේ මේ දෙන්නගේ ත්වරණ. චලිතයත් එක්ක හිතද්දි නම් මේ දෙන්නගේ මන්දන. මෙයයි උඩ යන මන්දනය, මෙයයි උඩ යන මන්දනය, මෙයයි පහළට යන මන්දනය. හරි හරි. දැන් ඉච්චර හිතන්න ඕනේ නැහැ. ඉතින් මෙයාගේ ආරම්භක ප්‍රවේගය දන්නෝ, අවසාන ප්‍රවේගය දන්නෝ, විස්ථාපනයේ ප්‍රශ්නේ, ත්වරණය දන්නෝ. 2m ට චලිත සමීකරණයක් දාලා මේ යන උස හොයන්න පුළුවන්. නතර වෙනකන් යන උස චලිත සමීකරණයක් දාන්න ඕන. 2m ට 2m හි චලිතයට ආරම්භක ප්‍රවේග v dash අවසාන ප්‍රවේග බිඳුවයි. ත්වරණය කියන්නේ පහළට f නේනේ. ත්වරණය පහළට f. විස්ථාපනය තමයි ප්‍රශ්නේ. මේ දත්ත වලට ගැලපෙන මොකද්ද චලිත සමීකරණය? මොකද්ද චලිත සමීකරණය? කාලේ නැති චලිත සමීකරණය. කාලේ නැති එක. කාලේ නැති එක. v වර්ග සමාන u වර්ග ධන 2as 2m ට සිරස්ව ඉහළට v වර්ග සමාන u වර්ග ධන 2as දැම්මොත් අපිට පුළුවන් මේ s කියන විස්ථාපනය හොයාගන්න. නේ? හරි. එහෙනම් ওই දත්ත ටික කොහොම ලියලා ඊට පස්සේ 2m ට සිරස්ව ඉහළට චලිත සමීකරණයක් දාමු. 2m ට සිරස්ව ඉහළට v වර්ග සමාන u වර්ග ධන 2as අනුව
v අවසාන ප්‍රවේගය බිඳුවයි ආරම්භක ප්‍රවේගය v dash වර්ගය ධන දෙවරක් ත්වරණයේ තියෙන්නේ 15ට. නමුත් අපි දාන්නේ සමීකරණේ උඩට. ඍණ f පැත්ත මාරුනාම ඍණක් එන්න ඕන. විස්ථාපනය දන්නේ නැහැ. ඒක ප්‍රශ්නේ. ඍණ 2යි fs වමට ආව ධන 2යි fs සමානයි v dash වර්ගය. f කියන්නේ මොකද්ද? එව්වා. g බෙදීම 3යි. f කියන්නේ g බෙදීම 3යි වරක් s v dash වර්ගමූල 2යි gh බෙදීම 3. ඒක වර්ග වෙලා වර්ගමූලේ වර්ග වුණා මූලේ ඉවත් වුණා යට 3 වර්ග වුණා 9ක් වුණා. දැන් 2ට 2 කැපුණා g ට g කැපුණා 3යි 9යි කැපුණා 3ක් ආවා. මොකද්ද මේ ස්ටෙන උත්තරේ? s කියන්නේ h බෙදීම 3යි නේ. හරි. 2යි m ස්කන්ධේ h බෙදීම 3ක් උඩ යනවා. 2යි m ස්කන්ධේ h බෙදීම 3ක් උඩ යන්න ඕන. දෙකයි m ස්කන්ධේ h බෙදීම 3ක් උඩ යනවා. ප්‍රශ්නය අහුවේ ඒක නේද? දෙකයි m ස්කන්ධ ඉහළ යන උස h බෙදීම 3යි. අර h දුරක් පහළට වැටෙනකොට මෙයයි h බෙදීම 3 දුරක් උඩ යවන්න පුළුවන්. ඔය ප්‍රශ්නේ මේ හොඳට තේරුම් ගන්න. දැන් සාමාන්‍ය දර ටික දිගයිනේ. හිත හදන්න ඕන. ඉස්සෙල්ලා ගුරුත්වය චලිතයක් තන්තු තද වුණා, තන්තු ගැස්සුණා, ආවේගය ආතතිය හටගත්තා. දෙන්නගේ ප්‍රවේගය සමාන වුණා. තන්තුව ගැස්සිලා ටික වෙලාවකට පස්සේ සාමාන්‍ය ආතති බල ත්වරණ හොයාගත්තා. එක්කෙනෙක් මන්දනෙන් උඩ යනවා, අනිත් එක්කෙනා මන්දනෙන් පහළ යනවා. මන්දනෙන් උඩ යන එක්කෙනා නතර වෙනකොට කොච්චර දුරක් උඩ යනද කියලා ඇහුවේ. අන්නේ දුර h බෙදීම 3යි. හරිනේ? හරි. මම තව හදනවා මේ වගේ ගණන්. දැන් මේ ගාන අනිවාර්යෙන් තනියම හදන්න. හරි? මේ ආවේගී ආතති කොටස අනිවාර්යෙන් ඔයගොල්ලෝ නැවත හදන්න ඕන. පාඩමේ අමාරු කොටස ආවේගී ආතති කොටස. අපි ගිය සතියේ කරපු කොටස සහ මේ දැන් හදපු ගණන් දැන් තව හදනව ගණන්. ටියුට් එක කාගෙත් ළඟ ඇතිනේ නේ. ටියුට් එකේ 24 වෙනි ප්‍රශ්නේ. ටියුට් එකේ 24 වෙනි ගානට යන්න. 24 ටියුට් එකේ 24 ටියුට් එකේ 24 වෙනි ගාන. පන්ති 4දී උපරිම මේ මට කලින් කටුකොල ගන්න ළඟට හරි මට කලින් තමන් ප්‍රශ්නේ හොඳට කියවලා දැන් කලින් ගාන වගේම ගානක් තියෙන චුට්ටක් වෙනස් කරලා පොඩි උත්සාහයක් දෙන්න ඕනේ නැත එකපාරටම ගාන හදන හැටි බලන් හිටියොත් තනියම හිතන්න බැරි වෙනෝනේ හරි තමයි නිකන් ඉන්න කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න පන්ති 4 තමන් තනියම උත්සාහ කරන්න ගාන ස්කන්ධ m සහ 2m වූ අංශු දෙකක් දිග 2l ලුහු අවිතාන්‍ය තන්තුවකින් සම්බන්ධ කොට සුමට අචල කප්පියක් උඩින් තන්තුව යවා තිබේ. තේරුම් ගන්න පුළුවන් නේ ඕන කෙනෙක්ට. ආරම්භයේදී අංශු දෙකම කප්පියට ආසන්නවද දෙපැත්තේ සිටිනසේද තන්තුව බුරුල්ව සිටිනසේද තබා මුදා හරි. ඉන් පසු ඇතිවන චලිතයේදී තන්තුව ඇදීමෙන් මොහොතකට පසු අංශුවල ප්‍රවේග සොයන්න. කැපිටල් M ස්කන්ධය ඒක කැපිටල් M නෙමෙයි සිම්පල් M කරගන්න. ටියුට් එකේ හදා ගන්නකො. 4 වෙනි පේළියේ අවසානයේ. කැපිටල් M නෙමෙයි සිම්පල් M. සිම්පල් M ස්කන්ධය ඇති අංශුව කප්පිය කරා පැමිණීමට ගතවන කාලයද සොයන්න.
ඉස්සර කාලේ මේ ඉතාලියේ මේ පීසකුළුනේ ඉඳන් කවුරු හරි පරීක්ෂණයකුත් කරලා තියෙනවා. උගලන්ට මතක ඇති. මොකද ඒක කතාවේ තේරුම? දැන් ඒක මතක් වෙන මේ ගාන දකින්නකොට. ඇයි ඒක මතක් වෙන්නේ? කප්පියක් තියෙනවා. 2L දිග තන්තුවක් දාලා. ආරම්භයේ තන්තු බුරුල්. එක ස්කන්ධයක් මෙතන තියාගෙන ඉන්නවා අල්ලගෙන. තන්තු බුරුල් අනිත් ස්කන්ධය මෙතන තියාගෙන ඉන්නවා. එක්කෙනෙක් M අනිත් එක්කෙනා 2M. තන්තුවේ දිග 2L දිගක් තියෙන තන්තුවට. 2L දිගක්. මේ දෙන්නම එකම වෙලාවේ අතාරිනවා. අර ඉතාලියේ පීසකුළුන උලටත් ගිහිල්ලා විද්‍යාඥයෙකෝ වැඩේ කරානේ. ඇයි මොකක්ද ඒ කරේ? අර වෙනස් බරවල් දෙකක් අතෑරලා උඩ ඉඳන් අර පරීක්ෂණයක් කරේ කවුද ඉස්සෙල්ලා බිම වැටෙන්නේ කියලා. කවුද ඇත්තටම ඉස්සෙල්ලා බිම වැටුනේ? බර වැඩි එක්කෙනා ඉස්සෙල්ලා බිමට වැටෙයිද? බර අඩු එක්කෙනා ඉස්සෙල්ලා බිම වැටෙයිද? ඕක හිතා ගන්න ඔක්කොටම කලින්. මේ 2M M කප්පියලා ගියදන් අතාරිනවා. මං හිතන්නම්කෝ මේ හරිය මොකක් හරි මට්ටමක් කියලා h දුරක් කියලා හිතන්නම්කෝ. දැන් ගානට පටල ගන්න එපා. ගාන එහෙම එකක් කියන්නේ නැහැ. ඒක අමතක කරමු. ඕනේ h දුරක් කියලා හිතනවා. කවුද මේ h දුරක් ඉස්සෙල්ලා වැටෙන්නේ බිම? 2Mද Mද? හොඳට හිතන්න. 2M ස්කන්ධයේද ඉස්සෙල්ලා h දුරක් පහළට වැටෙන්නේ? M ස්කන්ධයේද ඉස්සෙල්ලා h දුරක් පහළට වැටෙන්නේ? ඔයගොල්ලෝ උත්තර දැනගන්නත් කැමති. තමන්ට ෂුවර් නම් තමන්ගේ උත්තරේ මෙසේජ් එකක් දාන්න කමක් නැහැ. වැරදුනත් කමක් නැහැ. හරි ගියත් කමක් නැහැ. ඔය දෙකෙන් එකක් වෙයි නේද? අනිවාර්යයෙන් එක්ක හරි ඒක වැරදි. මේ දෙනගේ කවුද ඉස්සෙල්ලා බීමට වැටෙන්නේ? 2Mද? සිම්පල් Mද? ඔව් එක්කෙනෙක් කියලා තුන සිම්පල් M කියලා. තව එක්කෙනෙක් M කියලා තියෙනවා. අනික කට්ටිය chance එකෙන් ප්‍රයෝජනයක් ගන්න මොකද උත්තරයක් දෙන්න. මොන දෙන්නෙක්ම කිව්වේ සිම්පල් M ස්කන්ධය ඉස්සෙල්ලා වැටෙන්නේ කියලා. තාම 2M ට උත්තර නැහැ කවුරුවත්. අනිත් අර දහසක් නැහැ. පොළවේ දැන් ගාන පැත්තකින් තියමු. සිම්පල් M ස්කන්ධයක් අරන් ගියා පොළවේ ඉඳන් H උසකට. පොළවේ ඉඳන් H උසකට. හරි? අරන් ගිහලා නම් මේ නිශ්චලතාවයෙන් අතෑරියා. වැටෙන්නේ ගුරුත්වය යටතේ. ගුරුත්ව ත්වරණයේ G. මට හොයන්න ඕනේ මෙතෙන්ට වැටෙන්න මේකට ගතවන කාලය. තව එක්කෙනෙක් 2M ස්කන්ධයක් පොළවේ ඉඳන් H උසකට අරන් ගියා. අරේ අතාරනකොට මේ ඇතුත් අතාරිනවා. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. මෙතෙන්ට වැටෙන්න ගතවන කාලය තමයි මට හොයන්න ඕන. මම මොකද්ද කරන්නේ? එයාගේ ත්වරණයේ ජීම තමයි. ගුරුත්වයට තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් කාලය හොයන්නේ කොහොමද? අපි දන්නවා. අපි චලිත සමීකරණයක් දාන ඕනේ. මෙයිට පහලට කාලයනේ හොයන්න ඕන. S සමානයි ut දන භාගයේ t වර්ග දාවි. විස්ථාපනය කියන්නේ h ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ut ගුණිත එන්නේ නැහැ. භාගයයි g වරක් කාලේ වර්ගය. අරයයිට ඕක දැම්මොත් සිරස්ව පහළ S සමානයි ut දන භාගයේ t වර්ග. විස්ථාපනය කියන්නේ h ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ඒ තුන අතරලා තියෙන්නේ. භාගයයි ත්වරණයේ g ම තමයි කාලේ වර්ගය. මේ උත්තර දෙක ගැන මොකෝ කියන්න පුළුවන්. අවස්ථා දෙකකට චලිත සමීකරණ දැම්මා. ඉස්සෙල්ලා h දුරක් පහළට වැටෙන්නේ කවුද? t වෙනස්ද? t වර්ගේ තනි කරොත් 2h බෙදීම g අතනත් 2h බෙදීම g. හරි සරලයි. මොන චලිත සමීකරණයද ස්කන්ධයක් ආදේශ වෙන්නේ? ස්කන්ධෙන් ස්වායත්තයි නේ. මේක m වුණත් මේක 2m වුණත් ස්කන්ධේ බලපෑමක් නැහැනේ වැටෙන කාලයට. ඕකම තමයි අර ඉස්සර කාලේ කරපු පරීක්ෂණය. පීසකුළුන්ට ගිහිල්ලා අර බරවල් දෙකක් අසමාන දෙකක් අතෑරියා. ඉස්සෙල්ලා බිම් වැටෙන්නේ මොකක්ද කියලා පරීක්ෂා කරා. දෙකම එකට වැටුනේ බිම. එකම වෙලාවෙ වැටෙන්නේ බිම. ස්කන්ධවල කිසිම බලපෑමක් නැහැ. පැහැදිලි කරන්න පුළුවන් ලේසිම ක්‍රමය චලිත සමීකරණය. අපි දන්න ක්‍රමයක්. නමුත් ඒක අපිට ඉතර හිතෙන්නේ නැහනේ. චලිත සමීකරණ වල ස්කන්ධ නැහනේ. ස්කන්ධ මොකක් වුණත් චලිතයට ගත වන කාලයට පොළොවට වැටෙන ප්‍රවේගයට දැන් පොළොවට වැටෙනකොට ප්‍රවේගය මොකද්ද? ඒකත් හොයන්න පුළුවන්. ගත වෙන්නේ එකම කාලයක්.
මේ අයගේ පොළොවට වැටෙන යම් ප්‍රවේගයක් ඇතිනේ v කියලා හිතන්න. මේ අයගෙත් ඒකම තමයි. ඔය දේවල් ගණන් හදනකොට ඔප්පු නොකර ගන්න පුළුවන්. මොකද්ද? පොළොවේ ඉඳන් එකම උසකදී ස්කන්ධ අසමාන අංශු දෙකක් නිශ්චලතාවෙන් අතෑරියා. ඒ දෙන්නම පොළොවට වැටෙන්නේ එකම වෙලාවේ එකම ප්‍රවේග වලින්. ප්‍රවේග වෙනස් වෙන්නෙත් නැහැ. ඇයි ඉතින් ස්කන්ධවල බලපෑමක් නැහැ නේ උවට. පැහැදිලි නේද? එහෙනම් දැන් මේ දෙන්න මෙහෙම අතාරින්න ඕනේ. තන්තුවේ දිග 2l කියලා ගානේ කියනවා. තන්තුවේ හැකිලලා තියෙන්නේ. මේයි මෙතෙන්ට එනකොට මේයි තුත්තිනේ ඇගේ මට්ටමේමයි. මේ දෙන්න හැමතිස්සෙම එකම තිරස් මට්ටමේ ඉඳගෙන පහළ යන්නේ. එකම තොරණයෙන් පහළ යන්නේ. ටික වෙලාවකට පස්සේ එක්තරා වෙලාවකදී සිම්පල් m ස්කන්ධේ මේ හරියට එනවා. 2m ස්කන්ධේ මේ හරියට එනවා. එක පාටම තන්තුව තද වෙනවා. ඒ තන්තුව තද වෙන වෙලාවේ දෙන්න එකම මට්ටමේ ඉන්නේ. එකම තිරස් මට්ටමේ මේ දෙන්නම ඉන්නේ. හේතු අන්න හේතු. තන්තුව තද වෙන මොහොතකට කලින් මේ අයගේ ප්‍රවේගයයි මේ අයගේ ප්‍රවේගයයි සමානයි. මේ u ප්‍රවේගයෙන් නම් ආවේ මේ අයතුත් u ප්‍රවේගයෙන්මයි එන්නේ. එකම වෙලාවේ එකම මට්ටමේ එකම ප්‍රවේගයෙන් මේ දෙන්න තන්තුව තද වෙනකොට චලිත වෙමින් ඉන්නවා. හොඳට තේරුම් ගන්න ඒක. දැන් මට ප්‍රශ්නේ h අකුර පැත්තකට දාන්නකෝ. h අකුරක් නෑනේ මේ ගානේ. දැන් මේ අපි පොඩි උපකල්පනයක් කරන්න ඕන. අර කප්පිය වටේ එතිච්ච දිගක් ඇතිනේ තන්තුවට. මේ වගේ දිගක් නේ. අන්න ඒක අපි නොසලකා හරිනවා. ඕව ගණන් අතරින් මල්ල ගමු. ඒ කියන්නේ මම මේ කියන්න හදන්නේ තන්තුවේ දිග 2l නේ. තන්තුවේ දිග 2l වෙනකොට අපිට හිතන්න පුළුවන් මේයි l දුරක් පහළට වැටුණා. මේයිතුත් මේ පැත්තෙන් l දුරක්ම පහළට වැටුණායි කියලා. පැහැදිලිද? මේයි l දුරක් පහළට වැටුණා. මේයිතුත් l දුරක්ම පහළට වැටුණායි කියලා හිතන්න පුළුවන්. ඒක හරි. තන්තුව ගැස්සෙන එක පාරටම. තන්තුව ගැස්සෙනකොට ආවේගී ආතතිය හට ගන්නවා. I මේ මත ආවේගී ආතතියක් හටගත්තා. I මේයි මතත් ආවේගී ආතතියක් හටගත්තා. I ආවේග හටගත්තට පස්සේ දෙන්නගේ චලිත වෙනස් වෙයි. දැන් ස්කන්ධ අමතක කරන්න එපා. මේගේ ස්කන්ධෙම් මේගේ ස්කන්ධ දෙකයි. හරි? දැන් ආවේග හටගත්තට පස්සේ තන්තුව ගැස්සෙනෝන එක පාරටම. තන්තුව ගැස්සුණාට පස්සේ මේ දෙන්නගෙම ප්‍රවේග සමානයි. එක්කෙනෙක් යන්නේ අනිත් එක්කෙනා ඇදගෙන යන්නේ. කලින් ගානෙන් අදහසක් ගන්න. ඔන්න දෙන්නගෙම ප්‍රවේග මේ මොහොතේ u සමාන වුණාට තන්තුව ගැස්සුණා ආවේගී ආතතිය හටගත්තා. දැන් එකපාරට මේ දෙන්නගේ ප්‍රවේග වෙනස් වෙනවා. බර වැඩි එක්කෙනානේ සාමාන්‍යයෙන් පහළ යන්න ඕනනේ. බර වැඩි 2m නේ. තන්තුව ගැස්සුණාට පස්සේ 2m ස්කන්ධේ මම හිතන්නම් v ප්‍රවේගයෙන් පහළ යනවායි කියලා. මේ v ප්‍රවේගයෙන් පහළ යන්නේ නිකම්ම නෙමෙයි. මේ අයිතුත් ඇදගෙන යන්නේ. අදින්න වෙන්නේ උඩටනේ. තන්තුවෙන් සම්බන්ධ කරලා තියෙන නිසා. තන්තුව ගැස්සීමෙන් මොහොතකට පස්සේ 2m ගේ ප්‍රවේගය පහළට v නම් සිම්පල් m ගේ ප්‍රවේගය උඩට v වෙන්න ඕන. මේ පහළ යන්නේ තන්තුවෙන් සම්බන්ධ m තුත් උඩට ඇදගෙන යන්නේ. වෙන දේ පැහැදිලි. ඕක තමයි වෙන්නේ මේකේ. එහෙනම් ගානේ මුල තමයි අමාරුමනේ. මේ දෙන්න කප්පිය ළඟ ඉඳන් L දුර ගානේ පහළට වැටෙනවා එකම කාලයකදී එකම අවසාන ප්‍රවේගයක් සහිතව. මං හිතුවා u ප්‍රවේගයෙන් වැටෙනවයි කියලා. සංකේතයක් ගත්තේ මොකක් හරි අකුරකුණම u ගත්තේ. අතෑරියේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි. නිශ්චලතාවයෙන් අතෑරිය දෙන්නම. ඉවර නෑ වැඩේ. ප්‍රශ්නේ හොඳට කියව ගන්න. අපි හදන්නේ මේ 24 වෙනි ගාන. අපේ ප්‍රශ්නේ තියෙන්නේ තන්තුව ඉන් පසු ඇතිවන චලිතයේදී තන්තුවේ ඇදීමෙන් මොහොතකට පසු අංශවල ප්‍රවේගය සොයන්න. මේ v තමයි හොයන්න ඕන. අපේ ප්‍රශ්නේ තියෙන්නේ v අකුර හොයන්න. නමුත් අපි දන්නවා මේ අපි i අකුර දන්නෙත් නැහැ. මේ u අකුර කොහොමද හොයන්නේ? මේ u අකුර හොයන්න හරි ලේසියි. සිම්පල් m ස්කන්ධය l දුරක් ගුරුත්වයට යටතේ පහළට වැටෙනවා. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. විස්ථාපනය l, ත්වරණයේ ගුරුත්වජ ත්වරණය. l දුරක් පහළට වැටුණට පස්සේ අවසාන ප්‍රවේගය තමයි u කියන්නේ.
අරයයි තුත් ඒකමනේ වැඩේ. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. විස්ථාපන L. ත්වරණයේ G. අවසාන ප්‍රවේගය U කියලා ගත්තේ. මේ දෙන්නගෙන් මොකකට චලිත සමීකරණ දැම්මත් එකම උත්තර එන්නේ. මොකක් තෝරගත්තත් කමක් නැහැ. චලිත සමීකරණ ස්කන්ධ වලින් ස්වායත්තයි. පැහැදිලි නේද? අපි තරු දෙකක් දාලා ගාන පටන් ගන්නදී මොකෝ කියන්න ඕනේ මොකද්ද? සිම්පල් m ස්කන්ධය සහ 2m ස්කන්ධය යන දෙකම සිම්පල් l දුරක් පහළට වැටීමට සමාන කාලගත වේ. එමෙන්ම තන්තුව තදවන මොහොතේ නැත්නම් තන්තුව තදවීමට මොහොතකට පෙර ඒවායේ ප්‍රවේග සමානද විය යුතුය. ලියන්න එපා. රූපය අදින්නත් එපා බලන්න. දැන් මේ u හොයන්නේ කොහොමද? මේ දෙන්නගෙන් කැමති එකකට ගුරුත්වය යටතේ චලිතයට. සිම්පල් m හි ගුරුත්වය යටතේ චලිතයට ලියන්න එපා. මම ටිකක් හදලා ඔයගොල්ලන්ට කියන්න හදන්න කියලා. මුල පොඩ්ඩක් හදන්නම්ම. ඒගේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි. අවසාන ප්‍රවේගේ u කියලා ගත්තේ. විස්ථාපනයේ L. චලිතේ පුරාවටම ත්වරණේ ගුරුත්වජ ත්වරණය. තන්තු බුරුල්නේ. කාලයේ සම්බන්ධයක් නැහැ. v වර්ග සමානයි u වර්ග ධන 2 as 90. අවසාන ප්‍රවේගය u කියලා ගත්තේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි. දෙවරක් ත්වරණයේ g විස්ථාපනයේ L u සමාන වෙන්නේ වර්ගමූල 2 gl ට. ඔය මොකද්ද? තන්තුව තද වෙන මොහොතකට කලින් ප්‍රවේගය. තන්තුව තද වුණා. පද්ධතිය ගැස්සුණා. ආවේගී ආතති හටගත්තා. බර වැඩි එක්කෙනා පහළ යනවා. එයාගේ ප්‍රවේගය v කියලා මාක් කරගත්තා. නමුත් එයා නිකම්ම නෙමෙයි පහළ යන්නේ. අනිත් පැත්තෙන් සම්බන්ධ කරපු සිම්පල් m2 ඇදගෙන තමයි යන්න ඕන. මෙයයි පහළට v නම් මෙයයි උඩට v. ඇදලිනේ. හරි. තාම තන්තුව ගැස්සුණු ගමන්. තප්පර දෙක තුනකට පස්සේ සිද්ධිය ගැන ප්‍රශ්නයක් අහනවා නම් මොකද අපිට කරන්න වෙන්නේ? ඊට පස්සේ සාමාන්‍ය ආතති බලය යටතේ තමයි පද්ධති චලිත වෙන්නේ. තාම අපි හැම එකක් ගැන හිතුවේ නෑ. මේ මීට තප්පර දෙක තුනකට පස්සේ වෙන දේ. තාම අපි මෙතන ඉන්නේ. අපි ඉස්සෙල්ලා මෙතනින් මේ v අකුරු වලට උත්තර ගමු. හරි. සටහන පැහැදිලිව ටිකක් ලොකුවට ඇද ගන්න ගාන හදන්න කලින් චුට්ටක් නවත්ත ගන්න රූපය හදලා නවත්ත ගන්න වාක්‍ය දෙකක් ලියන්න තියෙනවා. හරි. ප්‍රශ්නේ හොඳට ආයි පාරක් කියවන ගමන් රූපය ඇද ගන්නකො.
හරි. ලියන්න මේ වාක්‍යය. ලියන්න. දැන් simple m සහ 2m simple m සහ 2m simple m සහ 2m ස්කන්ධ දෙකම simple m සහ 2m ස්කන්ධ දෙකම simple m සහ 2m ස්කන්ධ දෙකම සමාන කාලයක් තුල සමාන කාලයක් තුල සමාන කාලයක් තුල ගුරුත්වජ ත්වරණයේ යටතේ 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 සමාන L දුරක් චලිත වේ. සමාන simple L දුරක් චලිත වේ. සමාන simple L දුරක් චලිත වේ. සමාන simple L දුරක් චලිත වේ. එබැවින් තන්තු තදවන විට simple m සහ 2m හි ප්‍රවේග තන්තු තදවන විට simple m සහ 2m හි ප්‍රවේග simple m සහ 2m හි ප්‍රවේග සමාන වන අතර ඒවා එකම තිරස් මට්ටමේ පවතී. 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 හරිනේ? හරි. ලියන්න simple m හි ගුරුත්වය යටතේ චලිතයට. u අකුර හොයන්නකෝ. simple m හි ගුරුත්වය යටතේ චලිතයට. දාන 15ට චලිත සමීකරණ v වර්ග සමානයි u වර්ග ධන 2as 90 දැන් අපිට මේ i අකුරු සහ v අකුරු සම්බන්ධ වෙන සමීකරණයක් ඕන වෙනවා. කරන්න පුළුවන් වැඩ. simple m ට i සමාන delta mv දාන්න පුළුවන්. 2m ට i සමාන delta mv දාන්න පුළුවන්. ඕන සාමාන්‍ය මතක තියාගන්න i සමාන delta mv සමීකරණ දානකොට දාන පැත්ත. දාන්න සාමාන්‍යයෙන් දැන් තන්තු තද වුණාට පස්සේ ගමන් කරන පැත්තක් තියෙනෝනේ. තන්තු තද වුණාට පස්සේ අංශු ගමන් කරන පැත්තක් තියෙනෝනේ. අන්න ඒ පැති වලට දාමු. simple m යන්නේ කොහෙද? උඩ යන්නේ. simple m ට උඩට දාමු 2m පහළට දාමු. හරි මම ඉස්සෙල්ලම 2m ට සිරස්ව පහළට දාන්න.
I සමාන ඩෙල්ටා mv අනුව. 2m මත ආවේගය මොකද්ද? උඩට I ඍණ I සමානයි ස්කන්ධ 2m ප්‍රවේගය v පසුගම්‍යතාවය අඩු කිරීම පෙරගම්‍යතාවය 2mu. හරි නේද? පසුගම්‍යතාව වෙන පෙරගම්‍යතාව. ඔය දේම සිම්පල් m ටත් කරොත් සිම්පල් m ට උඩට දාන්න. v අකුරු උඩට තියෙන නිසා. සිරස්ව ඉහළට I සමාන ඩෙල්ටා mv. අනුව මොකද්ද සිම්පල් m මත ආවේගය? සිම්පල් m මත ආවේගය උඩට I ධන I නේ උඩටනේ තියෙන්නේ. ගම්‍යතාව වෙනස පසුගම්‍යතාව mv ඒක හරි. අඩු කිරීම පෙරගම්‍යතාවය. පෙරගම්‍යතාව mu හැබැයි ඒක පහළට තියෙන්නේ. පෙරගම්‍යතාව පහළට නේද? නමුත් අපි සමීකරණ සලකන්නේ උඩටනේ. පහළට mu නම් උඩට මොකද්ද? උඩට ඍණ mu. පහළට ධන mu නම් උඩට ඍණ mu. එහෙනම් පෙරගම්‍යතාවය වෙන්නේ ඍණ mu. හරිනේ. ඊළඟට චුට්ටක් සුළු කරන්න පුළුවන් ඍණ වරක් ඍණ ධන වෙනවා. mv ධන mu. දෙවන සමීකරණේ. දැන් මොකද්ද අපි හොයන්නේ මේ? ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? තන්තුව තද වෙලා මොහොතකට පස්සේ අංශුවල ප්‍රවේග සොයන්න. අංශුවල ප්‍රවේග කියන්නේ v. v තුයි හොයන්න ඕන. I අහන්නේ නැහැ. එහෙනම් I කපල v ට උත්තරයක් ගමු. හරි. I කපල v ට උත්තරයක් ගන්නකොට මොකද්ද කරන්න වෙන්නේ? 1 2 එකතු කරා නම් හරිනේ. ඍණයිට ධනයි කැපෙන ඕනේ. 1 ධන 2 1 ධන 2 ඍණයි ධනයි බිඳුවයි වම් පැත්ත බිඳුවයි 2 mv ධන mv 3 mv ඊට පස්සේ ඍණ 2 mu ධන mu ඍණ mu ඍණ පදේ වමට ගේන්නම්කෝ mu සමානයි 3 mv mm කැපුණා v කියන්නේ u බෙදීම 3යි u ට ආදේශ කරන්න මොකද u කියන්නේ වර්ගමූල 2 gl ඒකනේනේ බෙදීම 3 ඔන්න ප්‍රවේගය හෙව්වා තන්තු ඇදිලා මොහොතකට පස්සේ අංශු වල ප්‍රවේග ඉවර නෑ වැඩේ දැන් මොකද්ද කියන්නේ දැන් කියනෝ නේද මේ සිම්පල් m ස්කන්ධය ඇති අංශුව කප්පිය කරා පැමිණීමට ගතවන කාලයද සොයන්නේ මොකද ඒක තමයි තේරුම 2 m ස්කන්ධේ පහළ යන්නේ සිම්පල් m ස්කන්ධේ උඩ යන්නේ මේ කප්පිය ළඟට එන්න කොච්චර කාලයක් යනවද කියලා අහනවා. කප්පිය ළඟට එන්න මේ L දුරක් උඩ යන්න ඕන. L දුරක් උඩ යන්න ඕන. මේ කොහොමද උඩ තමයි යන්නේ? V අකුරු උඩටනේ තියෙන්නේ. මේ උඩ යනවා ආරම්භක ප්‍රවේගයේ V අර තියෙන්නේ. විස්ථාපනයේ L කාලය තමයි ප්‍රශ්නේ. මේයි උඩ යන ත්වරණය හෝ මන්දනය හොයාගත්තනම් වැඩේ හරි. උඩ යන ත්වරණයක් හරි මන්දනයක් හරි ඇතිනේ. අන්න ඒක හොයන්න ඕන. ඔය තොරණ මන්දන ගැන කතා කරන්න නම් මේ තන්තු තද වුණාට පස්සේ සාමාන්‍ය ආතති බලය යටතේ පද්ධති චලිත වෙන්නේ. තන්තුව ගැස්සෙන මොහොතේ විතරයි ආවේගය තියෙන්නේ. අනතුරුව පද්ධතිය සාමාන්‍ය ආතති බලය යටතේ චලිත වෙන්නේ. අපි අලුත් රූපයක් අදින්න ඕන. මේ දෙන්නගේ ආතති බල සහ තොරණ මාක් කරලා කලින් ගානේ වගේම. හැබැයි ඊට කලින් පොඩි වාක්‍යයක් කියන්න ඕන. මොකද කියන්නේ? අනතුරුව පද්ධතිය සාමාන්‍ය ආතති බලය යටතේ චලිත වේ. හරි v හොයුවට පස්සේ ලියන්න මේ වාක්‍යය. ලියන්න අනතුරුව පද්ධතිය සාමාන්‍ය ආතති බලය යටතේ චලිත වේ. 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 සාමාන්‍ය ආතති බලය යටතේ චලිත වේ. අනතුරුව පද්ධතිය සාමාන්‍ය ආතති බලය යටතේ චලිත වේ.